අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට ස්පර්ශක පාඩම අද කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ස්පර්ශක පාඩම කතා කරන්න තමයි හදන්නේ. දුවලා ගිහිල්ලා අච්චුපත අරන් එන්න තුන්වෙනි අච්චුපත. තුන්වෙනි අච්චුපතේ පිටු අංක 78 වෙනි පිටුව දෙල්ල ගන්න. සූදානම් වෙන්න පුතේ. ස්පර්ශක තමයි මාතෘකාව. හොඳයි. අහගන්න බැටියෝ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි ස්පර්ශක. ස්පර්ශක. කවුද ස්පර්ශක කියන්නේ? ඔබේ පළවෙනි ප්‍රමේය ස්පර්ශකයක් කියන්නේ මොකක්ද කියන එකට උත්තරයක් තමයි. පළවෙනි ප්‍රමේය කියවෙන්නේ ස්පර්ශක කියන්නේ මොනවද කියන එක නිර්වචන කියන්නේ. ඔන්න බලන්න පළවෙනි ප්‍රමේය තියෙන්නේ මෙහෙමයි. කිසියම් වෘත්තයක පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ පරිධිය මත පිහිටි ස්ථානයක් ඔස්සේ මේ අරයට ලම්බව රේඛාවක් ඇඳුම් නිකන් නෙවෙයි පුතේ අරයට ලම්බව අරය දිනවනේ අරයට ලම්බව පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ රේඛාවක් ඇඳුම් අරයට ලම්බව පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ අඳුර ලබන රේඛාව මගින් වෘත්තය ස්පර්ශ කරයි. එහෙම නැත්නම් මේ මන්දිර රේඛාව වෘත්තයේ ස්පර්ශකයක් ලෙස හැඳින්වේ කියලා අපි කියමු. ඔන්න හොඳට අහගන්න පුතේ. කිසියම් වෘත්තයක පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව කාට ලම්බවද පුතේ? ඒ වෘත්තයේ ඒ ස්ථානයේ අඳිනු ලබන අරයට ලම්බව අඳිනු ලබන රේඛාව ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. වෘත්තයේ ස්පර්ශකයයි. අයනම් පළවෙනි ප්‍රමේය කියවෙන්නේ ස්පර්ශකයක් කියන්නේ කුමක්ද කියන එකට නිර්වචනය. ආයෙත් සරයක් කියනවා දාගන්න. පුතේ මෙන්න මම මේ පැත්තෙන් ආයෙත් පැහැදිලි කිරීම කරන්නම්. මෙන්න පැටියෝ පරිධිය මත පිහිටි ලක්ෂය. මම මේ පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ අරය ඔන්න එතෙන්ට අරය අඳින්න ඕන. අරයට ලම්බව කියන්නේ අංශකණේ කෝණයක් හදමින් අරයට ලම්බව අඳිනු ලබන රේඛාව මගින් වෘත්තයේ ස්පර්ශ කරයි. බලන්න පුතාලා අච්චුපතේ තියෙනවා 79 පිටුවේ. පළවෙනි ක්‍රමය හැටියට මේකේ වෘත්ත ස්පර්ශක යටතේ තියෙන පළවෙනි ක්‍රමය. 79 පිටුවේ තියෙනවා බලන්න නිර්පාද පසුබිමේ විදිහට. වෘත්තයක් මත පිහිටි ලක්ෂයක් ඔස්සේ, ඒ කියන්නේ පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ කියන එක තමයි වෘත්තයක් මත පිහිටි ලක්ෂයක් ඔස්සේ. අරයට ලම්බ වැටි රේඛාව වෘත්තයකට ස්පර්ශකයක් වේ. ඉතින් ඒක තමයි දැන් සර් කිව්වේ. පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බ කාට ලම්බවද පුතේ? අරයට ලම්බ අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. වෘත්තයේ ස්පර්ශකයයි. එතකොට හිතන්නකො පුතේ මෙතන තියෙනවා කියලා ලක්ෂය. මෙන්න මේක තමයි පරිධිය මත එහෙම නැත්නම් වෘත්තය මත පිළිලක්ෂය. ඉස්සර වෙලා මෙතෙන්ට අරය අඳින්න ඕන. ඒ අරයට ලම්බව අඳිනු ලබන රේඛාව. ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. කාට ලම්බවද පුතේ? අරයට ලම්බ. අරයට ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. අරයට ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. අරයට ලම්බව අඳිනු ලබන රේඛාව කොහෙද? වෘත්තය මත පිහිටි ලක්ෂයකදී සිට. වෘත්තයක මත පිහිටි ලක්ෂයකදී එහි අරයට ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. දැන් ඔය කියන කතාවේ අනිත් පැත්ත එහෙම නැත්නම් විලෝමය තමයි ඊළඟ ප්‍රමේය. ඊළඟ ප්‍රමේයෙන් කියවෙන්නේ මේකයි පුතේ. ස්පර්ශක ලක්ෂයේදී අරේ ස්පර්ශකයට ලම්බ වේ. මොකක්ද ඒක තාම? මෙන්න පුතේ වෘත්තයක් තියෙනවා. මෙන්න වෘත්තයේ ස්පර්ශකයක් තියෙනවා. ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරය තියෙනවනේ. මේ ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරය තියෙනවනේ. ස්පර්ශක ලක්ෂයේදී අරය අඳිනවනේ. ඒ අරය ස්පර්ශකයට ලම්බයි. එතකොට මේ කතා දෙකෙන් ඔයාලට ගන්න තියෙන එක දෙයයි ඔළුවෙන් අර මල විකාර ඔක්කොම නිදාස් කරන්න. ප්‍රමේය අහන්නේ ඔයා ඔළුවට ගන්න තියෙන කරුණ මෙච්චරයි. අරයයි ස්පර්ශකය අතර තියෙන සම්බන්ධය ලම්බකයි. අරයට ස්පර්ශකය ලම්බයි. අරයට ස්පර්ශකය ලම්බයි. මෙතන කියන්නේ මොකද්ද? ස්පර්ශකයක් කියන එක කවුද කියන්නේ? කොහොමද ඒක කියන්නේ? පරිධිය මත පිහිටි ලක්ෂයකදී අරයට ලම්බව අඳුරු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. කාට ලම්බවද? අරයට ලම්බව. කොහේදීද? පරිධිය මත පිහිටි ලක්ෂයක. පරිධිය මත පිහිටි ලක්ෂයේදී අඳුරු ලබන රේඛාව වෘත්තයේ අරයට ලම්බව අඳුරු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. මේක කියන එක විලෝමය. මොකද්ද? ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බ වේ. ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බ වේ.
අරේ ස්පර්ශකයට ලම්බ වෙන්නේ. කොහොම හරි මේ දෙකෙන්ම ඔයාලට ගන්න තියෙන කාරණාව තමයි අරේ ස්පර්ශකය අතර තියෙන සම්බන්ධතාවය ලම්බයි. අරේ ස්පර්ශකයට ලම්බයි. ඒක ඔළුවේ තියාගන්න. ඔය ප්‍රමේයෝ සහ විලෝමය යන දෙකෙන්ම කිව්නේ ආයත සරයක් පුතාගේ පොත අරගෙන බලන්නේ කියලා තියෙන ප්‍රමේයයි විලෝමයයි දෙක හරියද කියලා. ගන්න පුතේ 79 වෙනි පිටුව ප්‍රමේය මෙන්න මෙහෙම දේලා තියෙනවා. වෘත්තයක මත ලක්ෂයක් ඔස්සේ වෘත්තයක මත පිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව හඳුන් ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයක් වේ. වෘත්තයේ ස්පර්ශකයක් වේ. ඒ විලෝමය ප්‍රමේය විලෝමය වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලබන ස්පර්ශකය එම ස්පර්ශක ලක්ෂයේදී ඇති අරයට ලම්බ වේ. අරයට ලම්බ වේ. ස්පර්ශක ලක්ෂයේදී ඇති අරයට ලම්බ වේ. කොහොමද මේ දෙකෙන් ගන්න තියෙන කාරණාව විචාරයේ වෘත්තයේ ස්පර්ශකයයි එම ස්පර්ශක ලක්ෂයේදී ඇති අරයයි දෙන්නයි කියන එක ලම්බවයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ හැදෙන කෝණයක් සමවයි කියන කතාව තමයි මේකේ ඔළුවට ගන්න. ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකය අරයට ලම්බ වේ. ඔය කතා දෙකෙන් ගන්න තියෙන්නේ. ඒකෝල්වේ ත්‍යාගන තමයි අපි දැන් ගණන් හදන්න යන්නේ. මම ඉස්සර වෙලා පුතාලට නිර්දේශිත ප්‍රමේය දෙකක් කියලා තුනක් හතරක් තියෙනවා. දැන් දෙකක් ඉවරයි. මොකද්ද දෙක? එකක් තමයි ස්පර්ශකයක් කියන කුමක්ද කියන්නේ. මොකක්ද ඒකද කායිසන මතක් කරමු. පරිධිය මත මේ වෘත්ත පරිධිය නැත්නම් වෘත්තය මත මේ ලක්ෂයකදී අරයට ලම්බව අඳුර ලබන රේඛාව එම වෘත්තයේ ස්පර්ශකයේදී නැත්නම් අරයට ලම්බව අඳුර රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. ඒකේ විලෝමය කියනවා මොකද්ද? ස්පර්ශක ලක්ෂයේදී අදී අරේ ස්පර්ශකයට ලම්බ වේ. කොහොමද දෙකෙම ගන්න තියෙන කර්ම තමයි අරේ ස්පර්ශකයට ලම්බ වේ කියන්නේ. ඔක තමයි ප්‍රමේය දෙක. ඊළඟ ප්‍රමේය නම් හරි සුන්දරයි අහගෙන ඉන්න ටිකක් දිගයි. ඒ වුණාට හරිම ලේසි පුතේ. වෙලාව තිබුණත් අද අපි ඒක සාධනය කිරීමක් කරනවා. නහගන් පුතාලගේ අතේ තමයි තියෙන්නේ වැඩේ. තේරුම් නැත්තම් කියන්න ඕන ගුල්ලෝ වගේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔන්නහගෙන ඔය පුතේ කැමෝක් තරම් ඉන්න පුතාලා දුල සිල් දෙනා ඕන් කරන්න. එතන මට ඕන බැලුවාම තේරෙනවා පුතාට හොඳටම තේරිලා හද නැද්ද කියලා. පාඩම. ඔන්නහගෙන උදට අහගන්න මේ අද දෙන වැඩ ටික අතම කරා. කල් දාන්න එපා. දරුවන්ගේ ඉදීමක් තියෙනෝනේ යාමි කෙනෙක් කරන්න කියලා. දැන් මම මේ ටික කරනවා. ආපු නැති ළමයින්ට සෝරි කරන්න දෙයක් නැහැ. ඒක දැන් බලන්න අද ගාස්තු ගෙවපු දරුවන් ගිනුත් කී දෙනාද බලන්න මේක ඉන්නේ. වැඩක් නැහැ පුතේ කියලා කතා කරලා හරි. ඒගොල්ලන්ට නැත්තා කියන දිනේ හැමදාම නැත්තල් දිනවද? ලර්ලන් ඉතින් හැමදාම ඉන්නවනේ. ඔය එක මේ අවුරුදු පුතා සාන්දපුර ලබන අවුරුද්දේත් මම පන්ති කරනවා. මේ මෙතන බලන්න. ඔන්න ඊළඟ ක්‍රමයක් මම ඒකම කියලා දෙන්න යනවා. අහගන්න පුතේ. ප්‍රමේය හතරයි තියෙන පුතේ. දැන් දෙකක් ඉවරයි. ඔන්න එකක් ආයි කියනවා. ස්පර්ශක නිර්වචන. මොකක්ද? පරිධිය මත පිහිටි ලක්ෂයකදී අරයට ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. පරිධිය මත පිහිටි ලක්ෂයකදී අරයට ලම්බව අඳිනු ලබන රේඛාව වෘත්තයේ ස්පර්ශකයයි. ඒකේ විලෝමය ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බ වේ. ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බ වේ. ස්පර්ශක ලක්ෂයේදී අරය ස්පර්ශකයට ලම්බ වේ. මෙන්න පුතේ ඊළඟ ප්‍රමේය ටිකක් දිගයි. ඒ වුණාට අහගෙන මේක හරිම ලේසිම ප්‍රමේයක් උදාහරණයක් අහගෙන. වෘත්තයක් ගත්තම පුතේ වෘත්තයකට ඔන්න වෘත්තයේ කේන්ද්‍රය තමයි මේ හොනේ. වෙන වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ඔන්න ඒ නැමැති බාහිර ලක්ෂයේ සිට. හොඳට අහන් ඉන්නපන් පුතේ වෘත්තයකට ඒ නැමැති බාහිර ලක්ෂයේ සිට. ඒ නැමැති බාහිර ලක්ෂයේ සිට. ස්පර්ශක දෙකක් ඇඳිවිට. කවුරුහරි කිව්වොත් එහෙම දෙකක් ඇඳිවිට කියලා කිව්වේ කියලා ඔය කොහොමද දෙන්නේ ඒකට වඩා අදින්න බෑ. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශ කරන්නට පුළුවන් දෙකයි. මේ නැත්ත එකක්, මේ නැත්ත තව එකක්. ඔන්න ස්පර්ශක දෙකක් ඇඳිවිට. ඇඳිවිට කියන්නේ ඇඳිවිටම නෙමෙයි. ඇඳහම කියන්නේ වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳ. දැන් ස්පර්ශකයක් උදා හිතන්න බෑ මෙතන දෙනවා යන අතර ඕන තරම් දක්වා ස්පර්ශකයක් කියන්නේ. නැහැ. මේ වෘත්තයේ ස්පර්ශ වෙන ලක්ෂය තමයි එතන AB. මේන මේ ස්පර්ශ වෙන ලක්ෂය තමයි එතන AC. ඔතන යහට ඇන්නේ නිකන් ජොලියෙන්ද වගේ. ඔතන ඉවරයි වැඩි. ස්පර්ශකය තීරණය වෙන්නේ එතන ඉඳලා B. A ඉඳලා B. A වල ඉඳලා C. දන්නවද මේ ප්‍රමේය? හරිම සරලයි. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇද්දොත්
පළවෙනි එක තමයි ස්පර්ශක දිගින් සමාන වේ. පුතේ මේ පාදෙට මේ පාදයේ සමානයි. ස්පර්ශක දිගින් සමානයි. මේකට අනුව කියනවනම් AB ට AC සමානයි. AB පාදය සමාන වෙනවා AC පාදයට. හේතුව බාහිර ලක්ෂයක සිට උද්දේශයට ඇති ස්පර්ශක දිගින් සමාන වෙනවා. දෙක ඒ ක්‍රමයේ දෙවෙනි කාරණා. කරුණු තුනක් දෙවෙනි කාරණාව තමයි මේ ස්පර්ශක මගින් මේ ස්පර්ශක මගින් මේ අදපු ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රය මත හදනවනේ කෝණ. මේ කේන්ද්‍රය මත හදන කෝණ අනේ පුතේ ඒ කෝණ සමානයි. අපි ඒකට කියන්නේ ස්පර්ශක මගින් කේන්ද්‍රය ආපාතිත කෝණ සමාන වේ. ආපාතිත කියන්නේ තියලා හදනවා. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණ කේන්ද්‍රය ආපාතිත කෝණ අගේ සමානයි. ඒ කියන්නේ මෙන්න මේක සමාන. කරුණු දෙක. මත පළවෙනි කරුණ ස්පර්ශක දෙක දෙකින් සමානයි. දෙවෙනි කරුණ ස්පර්ශක මගින් කේන්ද්‍රය මත හදන කෝණ සමානයි. තුන්වෙනි කරුණ තමයි ස්පර්ශක හමු වීමෙන් සෑදෙන කෝණය. මොකද ස්පර්ශක හමු වීමෙන් සෑදෙන කෝණය ඒ කෝණය. ස්පර්ශක හමු වීමෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂයයි කේන්ද්‍රය යාකන රේඛාවේ සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මේ කෝණයට සමාන. පුතේ කරුණු ටික මෙහෙම ඔලුවට ගන්නකො. මේ පාදෙට මේ පාදේ සමානයි. මේ කෝණයට මේ කෝණේ සමානයි. මෙයාට මෙයා සමානයි. ක්‍රමයේ අංකයක් හැටියට පිළිවෙලට ගත්තොත් මේක පුතේ 43 වෙනි ප්‍රමේය. අන්තිම ප්‍රමේයට කලින් එක. ආයෙම කියනවා. මොකද්ද ප්‍රමේය මතක් කරගන්න? බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇති විට එම ස්පර්ශක දිගින් සමාන වේ. එම ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණාපන්නය කරයි. ස්පර්ශක හමු වීමෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකන රේඛාවෙන් සමච්ඡේදනය වේ. නාගන්න ඉස්සරහ බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇදෙවොත් ස්පර්ශක දෙකක් ඇති විට මේ ස්පර්ශක දිගින් සමාන වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණාපන්නය කරයි. ස්පර්ශක හමු වීමෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂයයි කේන්ද්‍රය යාකන රේඛාවෙන් සමච්ඡේදනය කරයි. පුතා දන්නවද? සාධනයේ දැන් සිදු ප්‍රමේයන්ගේ නම් තිබෙක. දැන් ඔයාලා හිතයි මේක බය පට්ට සංකීර්ණයි. මොහල දිගයි. අපිට මේක අමාරු ඇති කියලා. අනේ නෑ පුතේ. බලන්න ඉස්සෙල්ලා අපි මේ කතා කරගෙන ගිය ප්‍රමේය හරිද කියලා අච්චුපොත පෙරලා බලන්න කොහොමද ප්‍රමේය හොයන්න. අච්චුපොතේ තියෙන එකක් ඇත්තද කියලා. බුදු පුතාලා පිළියරක් තියෙනෝනේ අච්චුපොතේ තියෙන්නේ නැත්ත කියලා. පිටුවක් 84 යන. 87 පිටුව. 87. සිංහලෙන් කිව්වම තේරෙයි. ප්‍රමේය එනවා දීලා තියෙනවා. අපි කතා කරගෙන යන විදිහේ ස්පර්ශක යන දේ තියෙන තුන්වෙනි ප්‍රමේය. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙක අඳිනු ලැබේ නම් සර් නම් එහෙම කතාවක් කිව්වේ නැහැ. අඳින විට කියලා කිව්වා. ඇඳි විට. අඳිනු ලැබේ නම් දෙකම එකයි නේද? සිංහල දන්නවනේ. එක රොබිලක්කම් එක ස්පර්ශක දෙකින් මෙව්වා වේ. ඒක එහෙමම කිව්වා. බාහිර ලක්ෂය දෙවෙනියට දාලා මම තුන්වෙනියට කිව්වේ. අවුලක්ද? නෑ අවුලක් නෑ. අපි මේක වෙලා තින්නේ නේද? වත් කාලා තේ බොනවද තේ බීලා වත් කරනවා. දෙකම යන්නේ ආවාසිත නිසා අවුලක් නෑ. මොන දෙවෙනියට කියලා තියෙන මම තුන්වෙනියට කිව්වේ. බාහිර ලක්ෂය වෘත්තයේ කේන්ද්‍රයේ ආකර්ණ රේඛාව. ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. දැන් පුතන් පොඩ්ඩක් පොඩි ජොලියකුත් ඇති. සර් අපි ගිරා පැටියෙක් වගේ මේකේ තියෙන එක නෙමෙයි කියලා තියෙනවා. වෙන සර් ලේම නැහැ නේ පුතේ අකුරක් නැහැ මේකේ තියෙන එක ගල්ලච්චෝ ගාවා වගේ කියනවා. මේ රටිවල පුතක් හිතනවා. අනේ මේක තමයි එනවා කඩපාඩම් කරන්න ඕනේ. එහෙම එකක් නෑ කොල්ලෝ. අදහස් ඔළුවට ගන්න. ඔයාගේ වචන ගලපලා ලියන්න. ඒක තමයි ප්‍රමේය. ඔයා හිතනවාද ආකිමිඩියස් තුමා සිංහලෙන් ප්‍රමේය ලියුවා කියලා? ඔයා නිකන් හිතලා බලන්න. යූක්ලිඩ් ප්‍රමේය ලියුවේ සිංහලෙන්. ගණිත ජ්‍යාමිතියේ පියා යූක්ලිඩ්. එතකොට එයා තමයි පුතේ ලෙබනේට් නැමැති ග්‍රන්ථ 12ක් සම්පාදනය කරන්නේ. පරිච්ඡේද 17ක් තියෙනවා. එතකොට මේ හත තුන තමයි මේ ප්‍රමේය 10 ගණනක් තියෙන්නේ. ඒකෙන් අපිට පරිශීලනය කරන්න පුළුවන් සරල ප්‍රමේයක් 40ක් තමයි අපි මේ සිංහලට අපිට ගැලපෙන වචන වලින් ලියලා තියෙන්නේ. එතකොට මේ පොත පරිශීලනය කරමු කුරු මහත්මයාට ගැලපෙන වචන තමයි මේ තියෙන්නේ.
අපිට ගැලපෙන වචන සර්ට ගැලපෙන ඒවා සර් කියන්නේ පුතාට ගැලපෙන වචන දාලා තියාගන්න. ඔළුව අදහස ගන්න පුතේ. එයාගේ. ඔන්න තුන්වෙනියට කියලා තියෙනවා වෙනවා. බාහිර ලක්ෂ්‍ය වෘත්ත කේන්ද්‍රය යකන රේඛාව. මේ දෙකේ යකන රේඛාව. ස්පර්ශක දෙක හමු වීමෙන් සෑහෙන කෝණේ. ආයිත් මගේ වචන පයින්නද. ස්පර්ශක දෙක හමු වීමෙන් හැදෙන කෝණේ. එතන තියෙන්නේ ස්පර්ශක දෙක අතර කෝණේ. මෙව කරන්නේ මොනවද? සමුච්ඡේදනය කරන්නේ. අර තුන්වෙනියට කියන මම දෙවෙනියට කිව්වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රය සමාන කෝණාපතනය කරා. දැන් මම මේ පුතාට දෙන්නේ ජ්‍යාමිතිය තුල අවශ්‍ය නිදහස. ඔයා මේ නිදහස පාවිච්චි කරා. කොටුවෙන් එපා මේ වචනම තියෙන්න ඕන. මේ දස වෙනම මේක දෙන්නේ නෑ පුතා. අදහස විතරයි ඕන. ස්පර්ශක දෙකින් සමානයි. ස්පර්ශක මත කෝණය සමානයි. ස්පර්ශක හමුවෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂ්‍යයේ කේන්ද්‍රය යන රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා. දැන් මොමි කියන සාධනේ පක්කමාරු වෙන්නේ. අපි දැන් හදන පුතාට ජීවිත නමතක වෙන්නේ. වෙනවල් සාධනේ. පුතේ බැලුම් බැලමට පේනවනේ මේ ත්‍රිකෝණ ජෝඩුවේ අංග ටිකක් නෙමෙයි අහන්නේ. ත්‍රිකෝණ වල අංග නෙමෙයි අහන්නේ. මේ කෝණෙට මේ කෝණේ සමාන බව. මේ කෝණෙට මේ කෝණේ සමාන බව. මේ පාදෙට මේ පාදේ සමාන බව ඔප්පු කරන්න දී. ඉතින් පුතා මේව කරවකෝ. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. දැන් ඔය හයි සර් අපි සම කරන්නේ කොහොමද සර්? මේකත් අහනවා මේකත් අහනවා මේ පාදෙත් අහනවා. ඉතින් ඔක්කොම අහනවනේ. ඉතින් මොකක්ද අරද කරන්නේ? මේ බලන්නකෝ. දැන් කීකද ඉස්සෙල්ලා කිව්වනේ ස්පර්ශය ආවේද ලම්බයි කියලා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක නිකන් ත්‍රිකෝණ දෙකක් නෙවෙයි. ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක්. ඉතින් පුතාට පේනවද මේ පාදේ සමානයි වෘත්ති ආවය? මේ AO පාදයේ දෙන්නගේ පොදු පාදේ. එහෙනම් මේ කර්ණය නේද යා? පොදු පාදයේ කර්ණය නේද? කර්ණය සමානයි. අරේ නිසා පාදයක් සමානයි. කර්ණ භාවස්ථාවෙන් ත්‍රිකෝණ දෙකක් සමයි. අංග සමයි. කර්ණය සමානයි. කර්ණය පොදු පාදේ. පාදයක් සමානයි. පාදය ආරය. කර්ණය සමානයි. පාදය සමානයි. එන අවස්ථාව කර්ණභා. කර්ණභා අවස්ථාවේ අංග සමවන නිසා මේ ත්‍රිකෝණයේ වල අංගෝපියක සියල්ල සමානයි. මේ පාදෙට මේ පාදේ සමානයි. මේ කෝණෙට මේ කෝණය සමානයි. මේ කෝණෙට මේ කෝණය සමානයි. ප්‍රමේයම ගොඩ. අපි විද්‍යමන්ත වේවිසහිතව ලියලා ඇති. අච්චුපතේ නම් ඉන්නේ කල්ලට අරන් ඇති. කොහොමද මම කිව්ව ටික කරාම ඇති. ආයතරම පල්ලෙහා තියෙනවා පුතේ සාධනෙ. මෙම ප්‍රමේය විධිමත්ව සාධනය කරන අය විමසා බලමු. තේරෙනවද? පොඩියක් බලමු. සර් කියපු විදිහට කියලා දෙන්න කිව්වා. ඔන්න බලන්න. ඩාක්ටර් අදහසට හානි වෙන්න බෑ. තේරුණාද පුතේ? අදහසට හානි වෙන්න. ඩාක්ටර් ඔක් කේන්ද්‍රයේ උඩට B බාහිර ලක්ෂයක සිට A හා B ඇදී ස්පර්ශක පිළිවෙලින් AB AD AB සහ B දෙක සාධනය කළ යුත්තේ AB සමානයි රූපෙත් එක්ක බලන්න ඕනේ. AB right A or B B or B හරි AB or BB හරි. ඒ කියන්නේ මෙන්න මෙයාට මෙයා සමාන බව මෙන්න මෙයාට මෙයා සමාන බව පාද දෙක සමාන බව साधने OAP कोणे समानයි OBP कोणे समाනයි අංශ අනුවයි හේතුව ස්පර්ශකය හරියට ලම්බ නිසා ස්පර්ශකය හරියට ලම්බ නිසා මෙයත් අනුවයි කියලා තමයි මේ කිව්වේ. මොකටද මේ මෙන්න මේක ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් කියලා කියන්නේ. එයාලෝ මේ එම නිසා POA සහ POB ත්‍රිකෝණ ඍජුකෝණික ත්‍රිකෝණනේ ඕනේ එහෙම අපි ගැලිම ලියනවා අර දෙක අනුව බව ලියලා කියනවා AOB හා OBE ඍජුකෝණික ත්‍රිකෝණ වල ලියනවා ඊළඟට ත්‍රිකෝණ වල OA සමානයි OB වෘත්ත වල අර කියනකට වඩා හොඳයි අරයන් කියලා ලියන්න අර කියලා දාලා තියෙන අර කියන එක නෙමෙයි අරයන් කියන එක බහුවචනේ කතා කරනවා OP පොදු පාදයක වඩා ලස්සන අපි කියන්නේ OP සමානයි OP වරාණන්දේ පොදු පාදේ එහෙමයි අපි කියන්නේ එම නිසා POA ත්‍රිකෝණයක් සමයි POB ත්‍රිකෝණය ආන්තර අවස්ථාව කරනවා හරි දැන් කියමු පාරම තමයි ගිහින් අංග සම ත්‍රිකෝණ වල අනුරූපයන්ට සමානවද දැවි මෙන්න මේ පාදෙට මේ පාද සමාන වේ මේ කෝණෙට මේ කෝණය සමාන වේ මේ කෝණෙට මේ කෝණය සමාන ෂේප් මහලක දෙන්නේ දැන් මට කියන්න කොහොමද
ඒ ප්‍රමේය විභාගයට සාධනය ආවොත් ඒ පුතාට කරන්න පුළුවන්ද බැහැ. පුළුවන් ඔයාට ඔළුවේ තියෙන අදහස් සම්මත ඍජු කෝණික ත්‍රිකෝණ. හරි කර්ම අවස්ථාවේ නම් තමයි මොකද කරන්නේ පොදු පාඩ. හරි ඒ කඩපාඩම් කරන්න ඕනේ මේක ධම්මපදයේ ගාථාවයි තේරුමයි. කොහොමද තියාගන්න ඕනේ. තේරෙනවනේ. ඒක තමයි පුතේ ප්‍රමේය. අපි කතා කරමු නැවත ඊළඟට ඔයාලගේ ස්පර්ශක යටතේ තියෙන අන්තිම කෙනා ඒ තමයි ඒකාන්ත වෘත්තඛණ්ඩ ප්‍රමේය. මේ බලන්න. වෘත්තයක් ගත්තම මේ වෘත්තයක් කියලා හිතන්නකෝ. සමහර දරුවන්ට මේක අලගෙඩියක් වගේ වේලාද? කන්නඩි දාගන්න ඉන්න. දැන් ඔන්න බලන්න මේ තියෙන්නේ මොකද්ද පුතේ අර කියෝ විදිහට? වෘත්තේ ස්පර්ශකේ. ඒ වෘත්තේ ස්පර්ශකේ. මේ තැන මොකද්ද මේ තැන? ස්පර්ශක ලක්ෂය. මේ මෙතනදී මම මෙහෙම එකක් ඇත්ත ඒකට කියන නම කියන්නේ. ගාය නෙමෙයි. ගාය පුතාට මේක ජ්‍යාය. මේක ජ්‍යාය. ගාය නෙමෙයි ජ්‍යාය. එතකොට මේ මොකද්ද පුතේ? ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යායයි. ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යායයි. තේරුම් ගන්න පුතා මේ තියෙන ස්පර්ශක. මේ තියෙන ස්පර්ශක ලක්ෂය. මේ දෙන්න සෙට්ලු ජ්‍යාය. දෙන්න හම්බෙන්නේ නැතින කෝණේ නෙමෙයි. පුතා මේ කෝණේ මොකද්ද? ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යායත් සමග සාධන කෝණය. මොකද්ද? ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යායයි සමග සාධන කෝණය තමයි මේ. ස්පර්ශකයි ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යායයි සමග සාධන කෝණය තමයි මේ. උතේ මේ අස්සේ තියෙන ඛණ්ඩය නෙමෙයි. මේ ස්පර්ශකයි ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යාය අතර තියෙන මේ අස්සේ තියෙන ඛණ්ඩය නෙමෙයි. මේ අපිට හැදෙන්නේ එළිය හැදිච්ච ඛණ්ඩයට අපි කියනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. මොකක්ද පුතේ මේකට කියන වචනේ? මෙන්න මෙතන ඉඳලා මේක මෙතෙන්ට එනවා. අර අස්සේ හැදිලා වෘත්ත ඛණ්ඩය නෙවෙයි අනිත්‍යයි. අපි ඒකට කියන නම තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. ඔයා දන්නවද පුතේ? ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂයේදී ජයයි සමග සාධන කෝණය මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ ඕනම තැනක හදන කෝණයට සමානයි. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය කියන්නේ මෙන්න මේක. මෙන්න මෙයාට අරයව සමානයි. මෙන්න මෙයාට මෙන්න මෙයා සමානයි. ස්පර්ශකය ස්පර්ශක ලක්ෂයේදී ජයයි සමග සාධන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයකට සමාන වෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයකට සමාන වෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයකට සමාන වෙනවා. මොනවද තමයි කතාව? දැන් මට පොඩ්ඩක් කියන්න බලන්න මං ගත්තේ දැන් මෙයාට මෙන්න මෙයාට පුතේ මෙන්න මෙයා සමානයි කියලා. මේ රූප සතානක තමයි ජෝඩුවක් තියෙනවා ඒවා. මේ තියෙන ස්පර්ශක මේ තියෙන ස්පර්ශක ලක්ෂය තියෙන්නේ තමච්ඡාය. එතකොට පුතාට ඒ අතර ඇදිච්ච කෝණය මේකනේ. ඔන්න හොඳට බලන්න. මේක නේද? ඒ අතර ඇදිච්ච අනිත් කෝණය. එහෙනම් යාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය මේ පැත්තනේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය මේ පැත්තනේ. යාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය මේ පැත්තේ. මෙන්න යාම හදන කෝණය. මෙන්න පුතේ යාම හදන කෝණය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. මියෝග්‍යය අඩසමානයි යාගේ මෙයාට සමාන. ඔකට කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. ආයි කියනවා පුතේ ප්‍රමේය වෘත්තයක ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යාය සමග සාධන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයකට සමානයි. ඉතින් ඔළුවේ තියෙන්න ඕන ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියන්නේ අර ජ්‍යායයි ස්පර්ශකය අස්සේ තියෙන කෑල්ල නෙමෙයි. අනිත් ගඩු කෑල්ල ලොකු කෑල්ල. ඇයි ඒකාන්තර කියන්නේ? ඒකාන්තර කියන නෙමෙයි කියන්නේ පුතේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ. ඒකාන්තර කියන වචනේ කියන්නේ බලන්න හොඳට බලන්න මේක ඉස්සර දකුණක් තියෙනවා. ඉස්සර දකුණක් තියෙනවා මේක අස්සේ. එහෙනම් අපිට ඉස්සර දකුණේ ටර්නින් පොයින්ට් එකේ නෙමෙයි මේක වෙන්නේ. ඉස්සර දකුණ නිසා නිර්මාණය වෙන අනිත් පැත්ත හැදෙන උඩ කණ්ඩේ හැදෙන කෝණ. ඒකයි ඒකාන්තර උඩ කණ්ඩේ. ඒකාන්තර වචනේ ඉතින් පුතේ ඉස්සර දකුණක් මේක අස්සේ තියෙනවා පුතාට එන්න ලාවට පේනවා. මම ඉතින් ඒක කිව්වේ නැත්තේ පුතාගේ පාරේ ඉස්සර දකුණේ ටර්නින් පොයින්ට් එක අල්ලලා ගිහලා කියනෝනේ මෙයාට සමාන වෙන්න ඕනේ. ඒක නිසා තමයි ඔක මම කිව්වේ ඒකාන්තර උඩ කණ්ඩේ. තේරුණානේ? හොඳයි. බලමු අපි දැන් ඒක තියනවද කියලා කිව්වොත්. දැන් ටිකක් කියන්නවත් දන්නේ නැහැ. 93 පිටු කරලා. වෘත්තයකට ඇති ස්පර්ශකය ස්පර්ශක ලක්ෂයේදී ජ්‍යාය අතර කෝණය
ඒකාන්තර උත්කණ්ඩේ කෝණවලට සමාන වේ. හරියටම වචනයක් අත් වෙනස්ලා නැහැ. ඒක නම් සර් කියපු විදිහටම තියෙනවා. ඒක තමයි පුතා ඒකාන්තර උත්කණ්ඩ ක්‍රමය. එතකොට මේක යටතේ තියෙන ගණන් තමයි දැන් ආන්න ඕන. මම කියන්න ක්‍රමයේ හතර ඉවරයිනේ ක්‍රමයේ හතර ඔච්චරයි. පළවෙනි එක තමයි පුතා ස්පර්ශකයක් කොහොමදයි හඳුන්වනවා කියන්නේ නිර්වචනය කියන්නේ. මොකද්ද? මෙන්න මේක. පරිධිය මත පිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව අඳුලබන රේඛාව මගී වෘත්තය ස්පර්ශ කරයි. ඒක තමයි ස්පර්ශකයේ නිර්වචන. ස්පර්ශකයේ යන කුමක්ද කියලා අවහරියවත් දෙන උත්තරේ තමයි වෘත්ත පරිධියේ මත පිටි ලක්ෂයකදී අරයට ලම්බව අඳින රේඛාව වෘත්තේ ස්පර්ශකයයි නැත්නම් ස්පර්ශ කරයි. ස්පර්ශ කියලා ඉස්සෙහින්දින්නේ ඕනේ. ඒකේ විලෝමය මොකද්ද? ස්පර්ශක ලක්ෂය කියන්නේ අරේ ස්පර්ශකයට බවේ. ස්පර්ශක ලක්ෂය කියන්නේ අරේ ස්පර්ශකයට ලම්බවේ. කලින් කිව්වේ ලම්බ නැත්නම් ස්පර්ශ වේ. දැන් ස්පර්ශක නැත්නම් ලම්බ වේ. හරි. ඊළඟට පුතේ අර ලොකු ක්‍රමය. මොකද්ද? බාහිර ලක්ෂය කිසිද? වෘත්තයේ ස්පර්ශක දෙකක් ඇති විට එක ස්පර්ශක දෙකකින් සමාන වේ. දෙක ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණාපාතනය කරයි. තුන ස්පර්ශක හමුවීමෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂයේ කේන්ද්‍රයේ යාපන රේඛාවෙන් සමච්ඡේදනය වේ කියලා අපි කියනවා. එතෙන් අපි යමු බලන්න කොහොමද ගානක් හදන්නේ කියලා මේකේ පළවෙනි අභ්‍යාසය. මම ඔත්තේ ගණන් ටික හදාගෙන යන්නම් මගේ පුතාලා. ඉරට්ටේ ගණන් ටිකත් එක්ක ඔත්තේ ගණන් දෙකම යා කණියෙන් හදන්න. උත්තරයක් කියන්නේ කොහොමද? පිටුවක් 82 බලන්න. පළවෙනි කාරණාව මේකනේ. මෙන්න අංකයක යටතේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එක. පාත දැක්වෙන එක වෘත්තේ ඕ කේන්ද්‍රය AB යන වෘත්තය මත පිටි C ලක්ෂයේදී ඇති ස්පර්ශක වේ. AB ස්පර්ශකේ ස්පර්ශ වෙලා තියෙන C. දියටි දත්වනෝ වීගේ සංකේත මගින් දැක්වෙන කෝණවල අගයස්ස. මෙන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ ආගෙද වේ 22 එක අභ්‍යාසය. 22 එක අභ්‍යාසයේ පළවෙනි ගාන නෝමිලක්කගේ. මම දැන් මේ මොහොතේ ඔත්තේ ගණන් ටික හදන්නයි සූදානම්. මෙන්න මෙහෙමයි ගාන දීලා තියෙන්නේ. වෘත්තයක් දීලා තියෙනවා මගේ පුතේ. ඊට පස්සේ මෙන්න මෙහෙම AB නැමැති ස්පර්ශකය දීලා තියෙනවා. AB නැමැති ස්පර්ශකය දීලා තියෙනවා. මෙන්න මෙතන කේන්ද්‍රය O තියෙනවා. මෙහෙම ඇදලා තියෙනවා. මෙහෙම ඇදලා තියෙනවා. මෙන්න මෙතන කෝණ x කියලා දීලා තියෙනවා. මෙතන කෝණ අංශක 30ක් කියලා දීලා තියෙනවා. ඔච්චරයි. මෙතන CD ස්පර්ශ වෙච්ච බව කියනවා. දැන් අපි පටන් ගන්න ඕනේ x වල අගය හොයන්න. පුතා දන්නවා මෙතන C කෝණයේ අංශක 90යි. ඒකට හේතුවයි C මේ ත්‍රිකෝණයේ C නැමැති කෝණයේ අංශක 90යි. ඒකට හේතුව පුතා ස්පර්ශකය අවයට ලම්බ වේ. ස්පර්ශකය අවයට ලම්බ වේ. හොඳටම ඇති වචන. එන්න. පළමුව ලියනවා OCB කෝණය සමානයි අංශක 90යි. OCB කෝණය සමානයි අංශක 90යි. ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකයට අරයට ලම්බ වේ. ඊළඟට අපි ගන්නවා පුතා x කෝණය ධන අංශක 90 ධන ය සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ x ලගේ සමානයි 180 120ක් අඩු කරනවා 90යි 30යි දෙක එකතු කරගෙන මේ 90 යහකට යනවා. x ලගේ සමාන අංශක ගන්න. ඔන්නොච්චරයි ඕන ඊට අඩු කරන්නත් එපා ඊට වඩා වැඩි කරන්නත් එපා පුතේ. හරිද? මෙන්න වෘත්තේ තුන්වෙනි ගන්න. අත උස්සන පුතේ පළවෙනි එක තේරුනේ නැතිද? අත උස්සලාද පුතා ඔළුව අත ගන්න. ඔළුව අත. ඊළඟට මෙන්න ස්පර්ශකය. මෙන්න පුතේ කේන්ද්‍රය හෝ මෙතනට තියෙනවා. මෙහෙම යක් කරනවා. පුතේ මෙතන කෝණය අංශක 30යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන මෙහෙමත් යා කළා. මෙතන කෝණය අංශක B කියලා දීලා තියෙනවා. මෙතන A කියලා දීලා තියෙනවා. මෙතන C කියලා දීලා තියෙනවා. මේක O මේක A capital A මේක B capital B. මේක capital A C D ස්පර්ශක බව. මේක අක්ෂර තුනක් තියෙනවා. A සොයාපිය B සොයාපිය C සොයාපිය. අපේ තියෙන කරුණු ප්‍රයෝගී කරගෙන මේක පාවිච්චි කරමු. පුතා මේ අහන්න පැටියෝ
මේ පාදයේ සමයි මේ ඇයි දරුවනේ මේ කේන්ද්‍රය නම් පරිධිය දක්වා ගමන් කරපු දුර නෙමෙයි තියෙන්නේ. මොකද්ද පරිධිය දක්වා ගමන් කරපු දුර? OC කියන එකයි මෙතනට අකුරක් නැහැ. එතෙන් දෙන දුර. වෘත්තය ආයතන සමාන නම් මේ ඇතුලේ තියෙන මෙන්න මේ පාට කරන මේ ත්‍රිකෝණය බලන්න පුතේ. මේ පාට කරපු මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන් සමග කොන සමානයි. එතකොට පුතා ලියන්න ඕන සිම්පල් A සමානයි සිම්පල් B. දැන් පුතායි දැන් ඔය දෙක සමානයි කියලා ලියගත්තාම මේ වැඩේ මොකක්ද? ඔක අපිට වැඩක් නැහැ. ඔක කරගත්තයි කියලා දෙයි. පොඩ්ඩක් ඉන්නනේ දෙන්න සමානයි කියලා යනතරපදි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා බෑකොක ලියන්න. ඒකයි තාමිතිය තියෙන ලක්ෂණේ පුතා ගන්න දේ ගන්න විදිහට ලියන්න. මොඩෙක් වගේ බලන් ඉන්නේ නැතුව. වගේ නෙමෙයි. ලියන්න. A සමානයි B. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කොණය. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කොණය. දැන් මයාට එනවා ඒ පාට කරපු ත්‍රිකෝණයම අභ්‍යන්තර කෝණ තුනේ එකතුවක් 180යි නේ. එහෙනම් ඒ එකතු කිරීම අංශකයේ සමානයි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් අය ඒත් දැන් හොයන්න. ඇයි පුතේ A ට B සමාන නිසා අපිට පුළුවන් මේ B වෙනුවට A දාන්න. ඒතර මෙතනට A දාන A කියලා එනවා. අර 30 පැත්තට ඍණ හැටියට යනවා. 2A කියලා මෙහෙට එනවා. 150ක් එනවා. දෙපසම දෙකෙන් බෙදනවා. A සමාන 75යි කියලා උත්තරේ. A සමාන 75යි නම් එම නිසා A සමාන 75යි නම් මම මෙතන කියනවා පුතේ. එම නිසා B සමාන 75. ඔන්න එක ෂොට් එකටම අකුරු දෙකකට උත්තර. ඇයි? A සමාන 75යි නම් B 75නේ. ඒ පුතේ නිම්ම ඒට B සමානයි. ඒ කොහොමද? OC මුකුත් නැති අකුරක් නැති අපිට ආවුනට M කිය OC සහ OM පුතේ හරියෝ සමාන නිසා අරයන් සමාන නිසා ලියා ගන්න වෙලාව දෙන්නම් ආගෙන OC OM සමානයි අරය සමාන නිසා වෘත්තේ මොනවාද? ඒක සමද්විපාද ත්‍රිකෝණයක් සමාන පාදයන්ට සම්මුඛ කොණ සමාන නිසා ඒට B සමානයි. ඒ සමානයි B. ඒකේ බීගේ දෙන්නගේ එකතුව එකට එකතු කරාම 180ට සමාන. බී සතහ ඒ දැම්ම 30 හදට ගෙනිච්චා. ඒකේ දෙකයි ඒ උනා 150 සමාන උනා. දෙපසම දෙකෙන් බෙදුවා ඒ සමානයි 75 කියලා ලැබුවා. යටින් කරන් ඊට පස්සේ සම මේකට එනවා. බලමු OCB කෝණය සමානයි අංශ 90යි. OCB කෝණය සමානයි අංශ 90යි. හේතුව ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකයට ලම්බ වේ. හරිද? ස්පර්ශකය වෙන්න අරයට ලම්බ වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මොකද්ද? OCB කෝණය 90යි. දැන් උඩට පුතාට පුළුවන් ඔන්න මෙන්න මේ මුලියන් OCB ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180ක් බැරි දැකලා තියෙන සමානලාන් ඉස්කෝලේ විශ්වවිද්‍යාලයේ කමන්නේ එමලිවත් පුරුදු කරන්න කමන්නේ අමාරුවේ පුරුදු වෙලා ඉතින් මම ඒක එහෙම පටන් ගන්නවා මෙතනංශක 30යි අරංශක 90යි අතනංශක C සමාන 180යි OCB ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180යි කියලා යොදන්නේ නැහැ අභ්‍යන්තර කෝණ කියන වචනේ ලියුවත් ඇති. ඇයි 180 මෙතන ලියනවා? C වලගේ සමානයි 180ෙන් අඩු කරනවා පුතේ 120ක්. C වලගේ සමානයි අංශක 60යි. C වලගේ අංශක 60යි. ඒ දරුවනේ OCB කෝණය 90යි කියලා අලි ඉවනේ. එතන 90 නම් පැටියෝ මෙතන 30යි නම්. අතන C වලගේ ඉතිරි 60ට බං කරා ඒ ගාන සම්පූර්ණ ඉවරයි අඩුපාඩු තියෙනවා හදාගන්න මෙතන අංශක 100ක් කියලා දීලා තියෙනවා මගේ පුතේ මේක O කේන්ද්‍රය කියලා දීලා තියෙනවා මේ කෝණය X කියලා දීලා තියෙනවා මෙන්න මේ කෝණය Y කියලා දීලා තියෙනවා මෙතන C මේක AB ස්පර්ශකය අපේ X වලගේ Y වලගේ සාධ්‍ය කියලා තමයි කියන්නේ ඔබ දන්නවා මෙතන තියෙන කරුණ පුතේ මේ පාදයේ සමාන නම් ඒ සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමාන වෙනවනේ. මෙතෙන්ට දානවා මම අක්ෂරයක් A.
පළමුව ලියනවා මම x සමානයි a. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමානයි. ඊළඟට x ධන a ධන 100 සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කියන වචනේ මම කියන්න පුතේ. හැබැයි ඒක මොහොම අකුර ලියන්න. x සඳහා x ම දාලා a සඳහා x ම දානවා පුතේ. 100 අපි යහ පැත්තට ගෙනියමු. සමානයි 180 ඍණ 100. එතකොට 2x සමානයි අංශක 80යි. මේ පැත්ත දෙකෙන් බෙදුවම x සමානයි අංශක 40යි. x ලගේ 40යි. ඊළඟට පුතාට පේනවා ස්පර්ශක ලක්ෂ්‍යයේදී අර ස්පර්ශකයට ලම්බ නිසා. පිළිවෙලව බලපුවා OCD කෝණය අංශක 90යි. බලන්න තුල හේතුව ස්පර්ශක ලක්ෂ්‍යයේදී අරය බෙදා ස්පර්ශකයේ අරයට ලම්බ වේ. ස්පර්ශකයේ අරයට ලම්බ වේ. ඊළඟ පේළියේ ඒ කෝණය ධන y සමානයි අංශක 90යි. එනද පුතේ ඒකේ අඩුවටත් වඩා හොඳයි පුතා ලියන්නේ ඒ ධන y සමානයි කවුද? OCB. ඒ වලට අපි දානවා පුතේ එතකොට x. එහෙම නැත්නම් 40. ඒ වලගේ 40යි. ඒ වලට දානවා 40. 40 ධන y සමානයි OCB ට දානවා අංශක 90. y වලගේ සමානයි 90 40. y වලගේ සමානයි අංශක 50. සංකානුකූල වෙන්න ඕනේ හේතු සඳහන් කරන්න. උදාට ඕන නම් මෙතන ලියන්න පුළුවන් දත් එක්ක. ඇයි? ඒ ධන y කියන්නේ මෙතනනේ. එතන රූපය බලන්න. රූපය බලන්න. රූපය බලන්න. හිම ගයිඩ් කරන්න පුළුවන්. නොකරත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒක ජාමිති කර්මන්ත නෙවෙයි. ඕනගේ යුතු තියෙනවා. මෙතන සම්බන්ධතාවය මොකක්ද කියලා බලන්න රූප බලන්නේ. ඒ ධන y කියන එක තමයි OCB කියන්නේ. ඒ වලගේ තමයි 40. කලින් ගෙවුවා. ඔන්නගේ නිසා මෙතන ආනවා පුතේ x වලගේ 40යි කියලා ආවා. ඒ නිසා ඒ වලගේ 40. ඒ වලගේ අංශක 40. හින්දු අරාබි ලක්කම් වලින් කියන පළවෙනි ගාන යන දෙවිච්ච කොටස් ටික තමයි දැන් මේ කතා කරගෙන ගියේ. එතකොට මම අද තීරණය කරේ මේක කියන ඔප් එක ගන්න ටික හදන්න ඕනි කියලා. එතකොට පුතාට දැන් තීරණේ ඉරන්න ගන්න. දෙතුන්වෙනි ගානට මම යනවා. අමාරු දෙයක් නෙමෙයි. රූප සඳහන් පැහැදිලිව දෙලා තියෙනවා මෙන්න මෙහෙම. අර කලින් හදපු ගානක් වගේම තමයි ඔක් කේන්ද්‍රය වූ AB ස්පර්ශක C ලක්ෂයේදී මෙයා ස්පර්ශ වෙනවා. මෙන්න මේක මෙහෙම දීලා තියෙනවා. මෙතන B අකුර මෙතෙන්ට දාමු. නෝම දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 45ක් බව දීලා තියෙනවා. අපිට කියනවා පුතා මේකේ BB පාදය සෙන්ටිමීටර් 6යි කියලා. වෘත්තය අරේ කියද කියලා හොඳින් අහුම්කම් දෙන්න. තර්කානුකූල වෙන්න ඕන හැමතිස්සෙම. ඔබ දන්නවා දැන් මෙන්න මෙතන කෝණය අංශක 90ක් වෙනවා කියන්නේ. ඇයි පුතේ ස්පර්ශක ලක්ෂ්‍යයේදී ආවේ ස්පර්ශකයට ලබ. එහෙනම් මේ ගානක් මකන්න පුතේ මගේ අසින්ගේදී බලන්න ඕනේ නේ ඔබට. දාලා ඉඳ අවධානය ගහගන්න. ස්පර්ශක ලක්ෂ්‍යයේදී ආවේ ස්පර්ශකයට ලම්බයිනේ. ඒ නිසා C OCB කෝණය අංශක 90. තුන්වෙනි ප්‍රශ්න. කවුද පුතේ? OCB කෝණය අංශක 90. හේතුව යන්න පුතේ. ස්පර්ශක ලක්ෂ්‍යයේ ස්පර්ශකයේ අරයට ලම්බ වේ. ස්පර්ශකය අරයට ලම්බ වේ. ස්පර්ශකයේ අරයට ලම්බ වේ. ස්පර්ශකයේ අරයට ලම්බ වේ. OC පාදය ලම්බ වෙනවා AB ට. ඒ නිසා OCB කෝණය අංශක 90යි. OCB කෝණය අංශක 90යි. ඊළඟට පුතාට පේනවා අර කෝණය අංශක 45යි. OCB කෝණය අංශක 90යි. දම OBC කෝණය තුන්දෙනාගේ එකතු අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ OBC කෝණය සමාන වෙනවා 180 ඍණ 90යි 45යි 135යි. ආන්‍යයට 45. OBC කෝණය අංශක 45. දැන් මගේ පුතාට පේනවාද මේ කෝණය 45යි මේ කෝණය අංශක 45යි. ඒ කෝණ දෙක සමාන වෙනකොට ආට මතකයි ඒ සම්මුඛ පාද දෙක සමාන. ඒ නිසා අපි මෙතන ලියන්න ඕන එම නිසා
O නැත්නම් C or B. C or B කෝණය. C or B කෝණය සමානයි OBC කෝණය. හරිද පුතේ? or C or B කෝණය සමානයි CBO කෝණය. C or B කෝණය සමානයි CBO කෝණය. හරිද? හේතුව ඒක රිවර්ඩ් එකට යන නිසා මේක වෙන්නේ සමාන වෙන්නේ. ඇයි? මෙයත් 45යි එහෙනම් මෙයත් 45යි. ඒ නිසා මේ දෙන්න සමාන. සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන වන බැරි. උදේ යටින් ලියනවා, අව එක මෙතනින් ලියනවා. සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන බැරි. OC පාදයේ සමානයි CB වේ. CB සමානයි 600. එම නිසා OC ද 600 වේ. හරිද පුතේ? එම නිසා අරය 600 වේ. ආයතනයක් කියනවා ගන්න පුතේ. මීට වඩා පේජ් අඩු කරන්න එපා. ඒ මොනවාම පුතේ පොඩ්ඩක් හරිනේ. ගැලපෙන්නේ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් නේ. මේක 45න් මෙතන කෝණය 90යි කියනවා ස්පර්ශකේ ආරේ ලම්බ නිසා. දොඩන කෝණය C නෙමෙයි P තියෙන්නේ. හරි. උදායකට සැලෙන විදිහට හදා ගන්න. මෙතන තියෙන අකුර P. දොඩ OPB. OPB. දොඩ මෙතන එන්නේ OBP. OBP. මෙතන OBP. හදලද? දැන් මේක OC නෙමෙයි OP. OP සමානයි PB. දැන් PB තමයි පුතේ 5. ඒ නිසා OC නෙමෙයි OP තමයි 5යි. උදා වෘත්තය ආරය තමයි OP. වෘත්තය ආරයේ පුතේ OP කේන්ද්‍රයේ ඉඳලා මධ්‍යයට ඇතුළට ආරය. ඒ නිසා වෘත්තය ආරය 6යි. වෘත්තය ආරය 6යි. අතොස්සන් බලන්න ඒ ගන්න තේරුනේ නැති. මෙයා 45යි මෙයා අඩුව නිසා මෙයා 45යි මේ 45ට 35 සමානයි කෝණ දෙක සමානයි. ඒ සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන නිසා OP ට PB සමාන වෙනවා. OP ට PB සමාන වෙනවා. ඒ නිසා PB කියන්නේ 6යි එහෙනම් OP 6යි. PB කියන්නේ 6 නිසා OP 6යි. එහෙනම් වෘත්තය ආරයක් 6යි. පස්වෙනි ගාන ඔය හින්දුවලා පිටක්කම් පස්වෙනි ගාන බලන්න පුතේ. මෙන්න වෘත්තයේ ස්පර්ශකය හරිද? මෙන්න ස්පර්ශක ලක්ෂයේදී මේ තියෙන අරය මොකද දීලා මේ මැදේ මෙතන කෝණයේ අගයට මෙතන කෝණය සමාන බවක් කියනවා. ඕකේ ලියන්න වෙලාව දෙන්නම් පුතේ චුට්ටක් කියනකොට අහන්න. AB මෙතන P මෙතන Q බෙගාන්නේ පුතේ රුපේ දැක්කන ඕ කේන්ද්‍රය වෘත්තයට P හිදී ඇති ස්පර්ශකයේ AB වේ. P හිදී ඇති ස්පර්ශකයේ AB වේ. OQB OQB ඊළඟ QPB එතන මේ කෝණය සමානයි කියලා කියන්නේ. Q ලක්ෂ්‍ය වෘත්තය මත පිටයි. Q ලක්ෂ්‍ය වෘත්තය මත පිටයි. OQ හා PQ එකිනෙකට ලම්බ බව. OQ පාදය OP පාදයට ලම්බ බව. ඒ කියන්නේ මෙතන කෝණය අනුවක් වෙන බව කියා ගන්න තමයි ඕන. කොහොමද කරන්නේ? මම කරන කෙටි ක්‍රමයේ කියන්න පුතා මේක හදාගෙන යනකොට ඒකම මේක කියන්න පුළුවන් බව ගන්න කලපගෙන හදාගන්න පුළුවන් වෙන්නේ. හොඳ බලන්න පුතේ. හොඳට අහගෙන. මේ කෝණය සමාන වෙනවනම් මේ කෝණය සමාන වෙනවනම් ඒ කෝණ ජෝඩුව ඒකාන්තර කෝණ ජෝඩුවක් නිසා මේ රේඛා දෙක සමාන්තර වෙනවනේ මගේ පුතේ. සමාන්තර. මොකක් නිසාද? මේ කෝණය සමානයි. දත්තය. ඒ ඒකාන්තර කෝණ ජෝඩුවක් වන බැවින් රේඛා දෙක සමාන්තර. මෙතන අරය මෙතන ස්පර්ශකය. අරය ස්පර්ශකයට ලම්බයි. මේ කණුවයි න්‍යාතියගේ කීයේ
මිත්‍ර කෝණ පරිපූර්ණකයි සමසමන්ත රේඛා දෙක දීර්ඝ රේඛාවකින් ඡේදනය වුණා මිත්‍ර කෝණ පරිපූර්ණකයි මෙයා අණුව නම් මෙයා තියෙන අණුව ඇයි දෙන්නගේ එකතු අංශක 180 අර එතකොට කීයද අණුව එයා අණුව වෙනවද අපි දන්නවා OQ OP මොනවද වෙන්නේ මම ඒක හදන්නම් මේක අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න try කරන්නේ මම කියෝ පාරේ ගිහිල්ලා හදන්න දැන් මට කියන්නේ මෙයාට මෙයා ලම්බ බව තමයි අපි දැන් කියන්නේ මම පළවෙනි පියවර ලියනවා OQP කෝණය සමානයි QPB කෝණය හරිද හේතුව දත්තය ඒ දීලා තියෙනවා යටින් ලියනවා ඒකාන්තර කෝණ සමාන බැවින් හරිද OQ සමාන්තරයි හටද PBට OQ සමාන්තරයි PB වේ හරිද පුතේ මෙන්න මේ කෝණ දෙක සමානයි තත්ත්වයෙන් ඒකාන්තර කෝණ ජෝඩුවක් සමාන වෙන බැරි රේඛා දෙක සමාන්තර වේ දැන් ඊළඟ පේළිය අපි ලියනවා OPB කෝණය සමානයි අංශක අණුවයි හේතුව ස්පර්ශකය අරයට ලම්බ වේ ස්පර්ශකය අරයට ලම්බ වේ ස්පර්ශකය අරයට ලම්බ නිසා තමයි මේ කෝණය අණුව ඊළඟට අපි ලියනවා පුතා OPB කෝණය දන POQ කෝණය සමාන අංශක 180යි මිත්‍ර කෝණ සහ සමාන්තර බව මිත්‍ර කෝණ සහ සමාන්තර බව OPB කෝණය අංශක අණුවයි කියලා දෙන්න දැම්මම POQ කෝණය අංශක 90ක් වශයෙන් එනවා මේ පැත්තේ POQ තනි කරනවා 180න් 90ක් අඩු කරනවා POQ කෝණය සමානයි අංශක 90යි හරිද ඒ POQ කෝණය 90යි කියන එකේ තේරුම තමයි POQ ට ලම්බයි ඉල්ලන්නේ එකද බලන්න ඔව් එම නිසා පුතේ දීලා තියෙන තොරතුරු එහෙමම ලියමු OQ ලම්බයි මෙන්න පුතේ ලම්බයි කියන එකේ සංකේතය OQ ලම්බයි දීලා තියෙන අකුරම යම් PO වේ OQ ලම්බයි PO වේ ලෝමයි පුතේ ලියවෙන්න පළමු අපි කරේ මෙහෙමනේ මේ බලන්න මේ කොණට සමාන කරා ඒකාන්තර කෝණ ජෝඩුවක් ඒ දෙන්න සමානයි කියලා දත්තයෙන් දීලා තියෙනවා එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි රේඛා දෙක සමාන්තර රේඛා දෙකක් තිරියක් රේඛා ඡේදනය වුණාම හැදෙන මේ දෙන්න එකතු 180යි ඊට කලින් මෙයා 90යි කියනවා ඇයි මේ 90 මේ අර මේ ස්පර්ශක ලක්ෂණයයි අර ස්පර්ශකේ ලම්බරේ ඔය පරක් වල ආපු ගල්ලිපි මේක බලන්න ඕන මුලින් ඉඳලා පාඩමයි වීඩියෝ එක දැම්මම පස්සේ OP ලම්බයි කාටද පුතේ AB එන හේතුවයි ස්පර්ශක ලක්ෂණයයි අර ස්පර්ශකේ ලම්බරේ තේරුණාද අත්සන් පුතේ එනිසා මෙතන 90 නම් 90යි මෙයා එකතු කරාම අංශක 180යි මේ කෝණය කීයද අංශක 90යි 90යි කියන්නේ ඉතින් ලම්බයි කියන එක ඒ නිසා ලියනවා OQ ලම්බයි AP වේ OQ ලම්බයි PO වේ බලන්න පුතේ හත් වෙනි ගානේ මෙන්න මේ වේගයක් තියෙන්නේ 1 3 5 7 නේ හත් වෙනි ගානේ තියෙනවා එක හා සමාන වෘත්ත දෙකක් එක හා සමාන වෘත්ත දෙකක් මෙන්න මෙයාගේ කේන්ද්‍රය A මෙයාගේ කේන්ද්‍රය B ඔන්න ඕක කොහොම යාකල් මේ දෙන්න ස්පර්ශකයි හොඳේ කලරේට ඇඳ ගන්න බැරුණාම මෙන්න දුක ඊළඟට මෙන්න මෙහෙම මේ දෙන්න සමානව හම්බෙන්නේ මේක y උතේ මේ දෙන්න ඡේදනය වෙන ස්ථානය x මෙම වෙන් කරගෙන යන රේඛාව මැදි කොහොම යනවා රූපේ දැක්වෙන
අර සමාන වූ කේන්ද්‍ර අර සමානයි කියන්නේ මේකට මේක සමානයි කියන එක නේ පුතා. අර සමාන වූ කේන්ද්‍ර A හා B වූ වෘත්ත දෙකකි වෛලක්ෂ්‍ය පිහිට ඇත්තේ AYට BY. මෙන්න මෙයා සමාන වෙන පරිද්දෙන් තමයි y b කරන්නේ. මේ උඩ තියෙනවලු y අකුර. දරුවනේ මේ උඩ තියෙන y අකුර ඊටලා තියෙන්නේ AYට BY සමවන පරිද්දෙන්. සමාන වන පරිද්දෙන්. ඉතින් අපිට කියනවා වෘත්ත දෙකටම පොදු ස්පර්ශකයක් වන බව පෙන්වන්න. දැන් පුතේ ඒක කොහොම එක? yx පොදු ස්පර්ශකයක් වන බව පෙන්වන්න. yx රේඛාව දෙන්නගේම පොදු ස්පර්ශකයක් වෙන බව පෙන්වන්න. මෙන්න අහගන්න. ස්පර්ශකයක් නම් පරිධිය මත පිහිටි ලක්ෂයේදී අරයට ලම්බ වෙන්න ඕනේ. එහෙනම් මගේ පුතේ මෙතනංශ කණුවයි මෙතනංශ කණුවයි කියලා වෙන්න ගත්තා නම් වැඩේ හරියනේ. එහෙනම් මෙතන අනුමයි කියලා කියන්න තියෙන හොඳම ක්‍රමය මම එක්සැම්පල් මෙහෙ දාගන්නවා. මෙතනංශ කණුවක් කියලා කියන්න තියෙන හොඳම දේ මොකක්ද? අපි ওই ත්‍රිකෝණ දෙක අංග සම කරපු පුතේ. මේ පාදෙන මේ පාද සමානයි, මේ පාදෙන මේ පාද සමානයි, මේක මේකට සමාන වෙන්නේ ආරය. සෝරි. ගත්ත දෙලා තියෙනවා. මේකට මේක සමාන වෙන්නේ වෘත්තය ආරය. ඒ yx ට සමානයි පොදු පාදය. එව නිසා මේ ත්‍රිකෝණ වල අංග සමයි පා අංග සම ත්‍රිකෝණ වල අනුරූපී අංග සමාන වල බැවින් මෙන්න මේ කෝණය සමානයි. ඒ කෝණ දෙක එකතු 180යි සරල රේඛාව මත මේ නිබද්ධ කොහොම? දෙන්න සමාන නම් දෙන්නක එකතු 180 නම් ඌත් 90යි. දැන් වැඩි හරි. මොකද ස්පර්ශක ආරයට ලම්බ වෙලා තිනවා. එහෙනම් මේ ආරය මෙයාට ලම්බයි මෙතන කෝණය 90යි. අපි ඉගෙනගෙන තිනවා පරිධිය මත පිහිටි ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව අඳිනු ලබන රේඛාව ස්පර්ශකයයි. එව නිසා yx යනු A කේන්ද්‍රය වෘත්තය B කේන්ද්‍රය වෘත්තය පොදු ස්පර්ශක දෙන්නටම පොදු ස්පර්ශකය. පළවෙනි පියවර මොකක්ද පුතා? ත්‍රිකෝණ ජෝඩු අංග සම කරන්න. මොකද අවස්ථාව? පා. මම පුතාට කරන්න අවස්ථාව දෙනවා. පොඩ්ඩක් අහගන්න මම චුට්ටක් උදව් කරන්නේ පොඩ්ඩක්වත් උදව් කරන්න ඕනේ නැති ළමයි මෙතනින් භාගයට භාගයක් ඉන්නේ. භාගයක් හොඳ තත්ත්වෙක ඉන්නවා. තව ටික දෙනෙක් ටික පොඩි සපෝට් එකක් ඕනේ නැති. ඔන්න බලන්න. මම කියනවා පළමුව AXY හා BXY ත්‍රිකෝණ වල මෙන්න බලන්න. AY පාදයේ සමානයි BY පාදයේ. දත්තය. AX සමානයි BX. වෘත්තය අරය. සමාන අරය. YX සමානයි YX. පොදු පාදය. තේරුණාද? එම නිසා ඒ කාරණා තුන මේක සමානයි මේක සමානයි මේක සමානයි මේක. එම නිසා AXY ත්‍රිකෝණය අංග සමයි BXY ත්‍රිකෝණය වේ. අවස්ථාව පා. හරිද? මොනවාට පා එකට අංග සම කරගන්න තියෙන්නේ. ඒක හරි. ඊළඟ පේළිය පුතා ලියනවා AXY කෝණය සමානයි BXY කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග. පැහැදිලි? ඊළඟ පේළිය ලියනවා XY කෝණය ධන BXY කෝණය සමානයි. අංශක 180යි. එද හේතුව සරල රේඛාව මත පිළිබඳ කො. දෙන්න සමාන නම් දෙන්නක එකතු 180 නම් මෙයත් 90යි අර 90යි දෙන්න බලන්න. එම නිසා AXY කෝණය සමානයි BXY කෝණය සමානයි. අංශක 90 වේ. හරිද? පැහැදිලි පුතේ? මෙයත් අංශක 90යි මෙයත් අංශක 90යි. දැන් තේරුණා නේද? ඒ නිසා අපිට බලන්න කියන්නේ මෙහෙම AX ලම්බකයි XY BX ලම්බකයි කාටද XY වේ. එම නිසා AX ලම්බයි XY හා BX ලම්බයි XY වේ. හරිද පුතේ? අරයට ලම්බව ඇති රේඛාව ස්පර්ශකයක් වන බැරි. කොහොමද පුතේ? අරයට ලම්බව ඇති රේඛාව ස්පර්ශකයක් වන බැරි. මේ වචනේ ලියන්න ඕනේ. අරයට ලම්බව ඇති රේඛාව ස්පර්ශකයක් බැරි.
අරයට ලම්බ වැදි රේඛාව ස්පර්ශකයක් වන බැවින් අරයට ලම්බ වැදි රේඛාව ස්පර්ශකයක් වන බැවින් කියන්න පුතේ xy වෘත්ත දෙකෙහිම පොදු ස්පර්ශකය වේ. xy වෘත්ත දෙකෙහිම පොදු ස්පර්ශකය වේ. xy වෘත්ත දෙකෙහිම පොදු ස්පර්ශකය වේ. ආයම කියනවා වගේ මේ ත්‍රිකෝණය අංග සමයි මොකක්ද අවස්ථාව? පා. ඇයි මේ පාදෙට ඇයි මේ පාද? ඒක තමයි පුතේ දත්තය. ඇයි x dx? ඒ තමයි පුතේ සමාන අරයෝ. ඇයි xy පොදු පාදය. එම නිසා මේ ත්‍රිකෝණ අංග සමයි පා. එහෙනම් මේ කෝණය සමානයි. ඇයි අංග සම ත්‍රිකෝණ වලන් රූපයන්ග. ඇයි මේ දෙන්නගේ එකතු 180 වුනේ? පද්ද කෝණ දෙන්න සමාන නම් දෙන්නගේ එකතු 180 නම් මෙයත් 90යි එයත් 90යි. එහෙනම් මෙයාට ලම්බයි. හරිනේ. එහෙනම් මෙයාට ලම්බයි. එහෙනම් වර්ධිය මත මේ ලක්ෂයේදී අරයට ලම්බව ඇති රේඛාව ස්පර්ශකයක් බැරි. අරයට ලම්බව ඇති රේඛාව ස්පර්ශකයක් බැරි. xy වෘත්ත දෙකෙහිම පොදු ස්පර්ශකය වේ. පොදු ස්පර්ශකය වේ. ඒතර මේ ස්ථානයේ ඉන්න මේ වගේ පුතා පළවෙනි එකට අපි කියන්නේ ay සමානයි by හේතුව දත්තය. ඊළඟ පේළියේ කියනවා ax සමානයි bx සමාන අරයන් සමාන අර. ඊළඟට xy පාදය සමාන xy පාදය පොදු පාදය. එම නිසා axy ත්‍රිකෝණය අංග සමාන bxy ත්‍රිකෝණය වේ. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇති ස්පර්ශක දිගින් සමාන වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රයට සමාන කෝණාපතනය කරයි. ස්පර්ශක හමුවීමෙන් සෑදෙන කෝණය බාහිර ලක්ෂයක් කේන්ද්‍රයක් ත්‍යාගන රේඛාවෙන් සමච්ඡේදනය කරයි කියලා අපි කියනවා. හොඳට මෙන්න බලන්න පුතේ. පළවෙනි එක කියන්න ඕනේ මේක කද්ද පොදුදාට කියලා තියෙනවා. කිසියම් ක්‍රමයක් විධිමත්ව සාධනය කිරීමේ පියවරවල පළමුව කරන්න ඕන පුතා පැහැදිලි රූප සටහනක් අඳින්න. දෙවනුව ඒ රූප සටහනට අදාළ වෙන ඒ රූප සටහනට ගැළපෙන ඒ රූප සටහනට යෝග්‍ය වෙන තොරතුරු ටික දත්තය හැටියට ලියන්න. ඊළඟට සාධනය කළ යුතු දේවල් මොනවද කියලා ඒ රූප සටහනට අනුව ලියන්න. ඊළඟට නිර්මාණයක් වෙතොත් මේ නිර්මාණය කළ යුතුයි. සමහර ඒවායි නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ විධිමත් ක්‍රමවේදයකට අනුව එය ඔප්පු කර පෙන්වන එක තමයි සාධනය. එහෙනම් පියවර ටික රූපය දත්තය රූප සටහන දත්තය සාධනය කළ යුතු නිර්මාණය සහ සාධනය කියන කරුණු පහ කියන්නේ. සමහර ඒවායි කරුණු පහක් නැහැ කරුණු හතරයි කියන්නේ. ඔන්න පුතේ මම ක්‍රමය විධිමත් සාධනය කරනවා ඕ කේන්ද්‍රයේ වෘත්තයට බාහිර ලක්ෂ්‍ය A සිට ඔන්න ස්පර්ශක දෙකක් අඳිනවා මෙන්න එක මෙන්න අනිත් ස්පර්ශකය වෙන ස්පර්ශක දෙක ඇඳලා පස්සේ දෙකන මේ විදිහේ රූප සටහනක් ඉනවනේ පුතේ. හරි. මෙතන AB එක AC. පුතා අපි ඉස්සර වෙලාම මේ රූප සටහනේ තොරතුරු හැටියට අපි ලියන්න ඕනි. රූප සටහන ඇඳලා පස්සේ රූප සටහනේ තියෙන තොරතුරු ටික දත්තය හැටියට ලියන්න. දත්තය තමයි ඔන්න මම කියනවා ඔයා තනියම ලියන්න දැන් හොඳට අහගන්න. දත්තය තමයි ඒ බාහිර ලක්ෂ්‍යයේ සිට ඕ කේන්ද්‍රයේ වෘත්තයට ආයි මුලින් ඉඳලා ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඒ බාහිර ලක්ෂ්‍යයේ සිට ඇති ස්පර්ශක AB සහ AC වේ. ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඒ බාහිර ලක්ෂ්‍යයේ සිට ඇති ස්පර්ශක AB සහ AC වේ. මොකක්ද පුතේ කතාව? ඕ බාහිර ලක්ෂ්‍යයේ සිට ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඒ බාහිර ලක්ෂ්‍යයේ සිට ඇති ස්පර්ශක AB සහ AC වේ. දත්තේච ආයි කියන දත්තේ මොකද පුතේ? ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඕ කේන්ද්‍රයේ වෘත්තයට ඒ බාහිර ලක්ෂ්‍යයේ සිට ඇති ස්පර්ශක
AB AC වේ. ඊළඟට පුතේ සාධනය කළ යුත්තේ සාධනය කළ යුත්තේ සාධනය කළ යුත්තේ තමයි වටහාගත්ත සාධනය කළ යුත්තේ තමයි එක AB පාදය සමානයි AC පාදය බවත් දෙක AOB කෝණය සමානයි AOC කෝණය බවත් තුන තුන්වෙනි එක කියනවා BAO කෝණය BAO කෝණය සමානයි CAO කෝණය බවත් හරිද පුතේ මෙන්න මේ පාදයේ සමාන වෙන බව ඊළඟට මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන බව ඊළඟට මෙන්න මේ කෝණයට සමාන වන බව මේ නිර්මාණයක් අවශ්‍ය වන එකක් නෙවෙයි එහෙනම් කෙලින්ම සාධනයට යන්න තියෙන්නේ ඔන්න අපි ළඟ පේළිය යනවා සාධනය කිව්වම මේකෙදි සාධනය කරන්න ඕනි මේ ත්‍රිකෝණ දෙක මොකද්ද ABO හා ACO ත්‍රිකෝණවල ඊට කලින් ඔයාලට හොඳයි මෙන්න මෙතනන්ස් අණුවක් ලැබෙන බව වෙනස්නේ ලියන්නේ කොහොමද ඒක ලියන්නේ බලන්න පුතේ ABO කෝණය සමානයි ACO කෝණය සමානයි අංශ කණුවයි හේතුව ස්පර්ශක අරයට ලම්බ වේ ස්පර්ශකය අරයට ලම්බ වේ ස්පර්ශකය අරයට ලම්බ නිසා තමයි පුතේ මේ කෝණයට අනුවයි මේ කෝණයට අනුව ඒ නිසා අපිට එක ෂොට් එකකට මම කියන්න බලමු මේක ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙක ඔන්න දැන් අපි පටන් ගන්නවා ත්‍රිකෝණ වල අංග සම කරන්න පේලි පහයි හැබැයි මේක ත්‍රිකෝණික ත්‍රිකෝණ කර්ණපාස්තාවෙන් අංග සම කරන නිසා මේ ත්‍රිකෝණ ජෝඩුව පේලි පහක් ඕනේ අංග සම කරන්න හතරක් ඇති ඔන්න බලමු පේලිය A B O සහ ACO ඍජුකෝණික ත්‍රිකෝණවල ABO හා ACO ඍජුකෝණික ත්‍රිකෝණවල ඊළඟ පේළිය එනවා OB සමානයි OC වෘත්තේ අරයන් ඊළඟට AO සමානයි AO පොදු පාදය එම නිසා ABO ත්‍රිකෝණය අංග සමයි ACO ත්‍රිකෝණය වේ අවස්ථාව හරිද පා ඊළඟ පේළිය ලියනවා පුතා අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි හරි ලේසියි පුතේ AB සමානයි AC වේ AOB සමානයි AOC වේ BAO සමානයි CAO වේ බවත් කියන වේ කියන දාන්න විතරයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි AB සමාන AC වේ AOB සමාන AOC වේ BAO සමාන CAO වේ බවත් කියලා තිබෙච්ච එක වේ කියලා එච්චර කරයි වෙලිය උඩින් යන්න ඕන මොකද්ද අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි අසන්න කරලා බලන්න පුතේ මෙන්න මේ බලයන් බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇදී ස්පර්ශක දෙක ආශ්‍රිත ප්‍රමේය විධිමත් සාධනය අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන වන බැරි මේ වචන ලියන්න ඕනේ අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග සමාන බැරි AB පාදයේ සමානයි AC පාදයේ වේ AOB කෝණය සමානයි AOC කෝණය වේ BAO කෝණය සමානයි CA කෝණය වේ AB පාදයේ සමානයි AC පාදය අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංගනේ AOB පාදය AOC පාදය සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංගනේ BAO කෝණය CAO කෝණය සමානයි ඒ අංග සම ත්‍රිකෝණවල අනුරූපී අංග 22 දෙක අභ්‍යාසය පළවෙනි කාර්ය රූපයේ දීලා තියෙන තොරතුරු වගේක් ඕ කේන්ද්‍රය
මෙන්න බාහිර ලක්ෂයක සිට ඇති ස්පර්ශක දෙක. මෙන්න කේන්ද්‍රය. මේක 12 cm කියලා දීලා තියෙනවා. අරය 5 cm කියලා දීලා තියෙනවා. මේක A, මෙතන බාහිර ලක්ෂය B, මෙතන C. අපිට කියනවා මෙන්න මෙහෙම තොරතුරක්. රූපේ දැක්වෙන්නේ O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි A හා C ලක්ෂ වලදී ඇඳි ස්පර්ශක BED හමුවේ. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 5යි. AB 12යි. ABCO චතුරස්‍රයේ පරිමිතිය කුමක්ද කියලා. ABCO චතුරස්‍රයේ පරිමිතිය. පුතා දන්නවා මේක 12යි නම් මේක සෙන්ටිමීටර් 12යි. ඇයි පුතේ? බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දිගින් සමාන වෙනවනේ. මේක 5යි නම් මේක 5යිනේ. ඇයි? වෘත්තයේ අරය සමානයිනේ. එහෙනම් ABCO කියන චතුරස්‍රයේ පරිමිතිය 12 තන 5 තන 5. ඔන්න බලන්න අපි කියමු. මේක. AB සමානයි BC. AB සමානයි BC. ඇයි AB ට BC සමාන වෙන්නේ? බාහිර ලක්ෂයේ සිට ඇඳි ස්පර්ශ. බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක. බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශ. හරිනේ? ස්පර්ශක දිගින් සමානයි. එම නිසා එන මුඩින් ලියාගමු අන්න කෙලින්ම AB සමානයි 12යි කියන්නේ. හේතුව දත්තේ එම නිසා BC ද 12ක් cm වේ. OA සමානයි OC. අරයන් එකම වෘත්තයේ අරයන්. එම නිසා OC ද 5 cm වේ. චතුරස්‍රයේ පරිමිතිය සමානයි යටින් ලියන එක මම මෙතන ලියනවා 5 ධන 12 ධන 5 ධන 12 34 cm වේ. එම නිසා පරිමිතිය 12 ධන 12 ධන 5 ධන 5. දෙවෙනි ගාන ඔයාලට හදන්න මම තියලා තුන්වෙනි ගානට එනවා දවදාන්නේ ගාන. වෘත්තයක් දීලා තියෙනවා. එම වෘත්තයට මේ බාහිර ලක්ෂයේ සිට මෙන්න මේව ස්පර්ශකයක් ඇදලා තියෙනවා. මේ ස්පර්ශක දෙක හමුවන ස්ථානය තමයි ස්පර්ශ වෙන ස්ථානය තමයි මේක B මේක C. බාහිර ලක්ෂයේ A මේ කෝණය අංශක 70ක් කියලා දෙලා පස්සේ මේ දෙන්න මෙහෙම යක් කරලා අපේ ගහනවා කරුවෝ ABC කෝණයගේ කියද ABC කෝණයගේ කියද මෙන්න මේ කෝණයගේ අහන්නේ පුතේ. ඔයා දන්නවා මෙතනදී AB පාදයට AC පාදය සමානයි. ඇයි? මේ බලාගන්න පුතේ උඩ බලන් ඉන්නද? බාහිර ලක්ෂයේ සිට AB ට AC දිග සමානයි. බාහිර ලක්ෂයක සිට වෘත්තයක නැති ස්පර්ශක දිගින් සමානයි. ස්පර්ශක සමාන නිසා පුතේ AB ට AC සමානයි. මොකද ඕනම වෘත්තයක බාහිර ලක්ෂයක සිට ඇති ස්පර්ශක දිගින් සමාන වෙනවා. එහෙනම් මට කියන්න මෙන්න මේ කොණයට මේ කොණය මොකද වෙන්නේ? සමානයි නේ පුතේ මේක සමවිපාත කොණයක සමාන පාදයෙන් සම්මුඛ කොණයෙන් සමානයි. එහෙනම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. B කොණයට C කොණය සමාන. ඒතර ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු 180 නම් මෙයා 70යි නම් අර දෙන්න සමාන නම් ඒ දෙකට බෙදුවහම උත්තරයක් එනවා 55ක් කියලා. එතන හදන විදිය. දැන් ඔක් ගන්න හදන්න දෙන්නේ. බලමු අපි ලියන්න ඕනි AB පාදය සමානයි AC පාදය. බාහිර ලක්ෂයක සිට ඇති ස්පර්ශක දිගින් සමාන වේ. බාහිර ලක්ෂයක සිට ඇති ස්පර්ශක කෙළුවන නැති. එම නිසා ලියනවා පුතේ. එම නිසා කියන වචනේ නැදක්කමක් නෑ. ABC කෝණය සමාන වෙනවා ACB කෝණය. ලියනවා සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදයට සම්මුඛ කොණ. අපි දෙයක පෙළිය ලියනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ තුන එකතු. 70 ධන ABC කෝණය ධන ACB කෝණය සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ කියන්නේ.
මෙතෙන්ට 70 දානවා ABC කෝණය ABC කෝණයම දාලා ACD ට ABC සමාන නිසා මම ඒකට ABC කියලාම දානවා. ඒ කියන්නේ පුතා මෙයා මෙයාට සමාන නිසා ඒ දෙන්න වෙනුවට මට අරයගේ දෙගුණයක් අපිට ගන්න තමයි මේ හදන්නේ. නැත්නම් උත්තරේ ගන්න බෑ. ඔන්න ABC එකතු කරාම දෙවරක් ABC සමාන වෙනවා 180 අඩු කිරීම 70. 180න් 70ක් අඩු කරාම 110යි. දෙවාරයක් ABC කෝණය සමානයි. දෙවාරයක් ABC කෝණය සමානයි. 180න් 70ක් අඩු වුණාම 110යි. දෙපසම දෙකෙන් බෙදුවා දෙකට දෙක කැපුණා. ABC කෝණය සමානයි අංශක 55. පරිමිතිය මෙතනින් අස්සෙන්ම කළා ඒක කරමු පුතේ. බලන්න මෙතනින් පටන් ගත්තේ AB පාදයට AC සමාන. ඇයි? බාහිර ලක්ෂික සිට AC පාර්ශ්වික බිම් සමානනේ. එතකොට මේ ත්‍රිකෝණයේ සමගිපාද ත්‍රිකෝණයක්. සමාන පාදයට සමගිපාද සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමාන. එයා දන මෙයා තුන් දෙනා එක්ක 180යි. අර දෙන්න වෙනුවට එක જાතිය දෙන්නේ නිසා අපිට දෙවරක් ABC කියලා 70 හතර ගෙනිච්චම දින වෙලා 110ක් වශයෙන් උත්තරය ආවා. දෙපැත්තම දෙකෙන් බෙදුවා ABC කෝණය 55. තියෙනවා එතන බාහිර ලක්ෂික සිට ඇදී ස්පර්ශක දෙක දීලා තියෙනවා. ඊළඟ පුතේ ස්පර්ශක දෙක ඔබ දීලා තියෙනවා. එතකොට මේ ස්ථානය තමයි A නැමැති ස්ථානය. මේ තමයි පුතේ C නැමැති ස්ථානය. මේක O කේන්ද්‍රය. මෙතන ඉඳලා මෙතෙන්ට මෙන්න මෙහෙම යක් කරනවා. මෙතන කෝණය x කියලා ගත්තා. මෙතන කෝණය 55යි කියලා ගත්තා. මෙතන තමයි y අකුර ලැබුණේ. මෙන්න පුතේ ඔය විදිහට දීලා තියෙනවා තොරතුරු ටික. හරිද? ඔන්න දැන් අහනදී පොඩින් අහුම්කම් දෙන්න මෙන්න වැඩනවත්. අපි ගන්නවා පුතේ x වලගේ ස්වර්ණ y වලගේ ස්වර්ණ. අපිට ඒක ෂොට් එකටම පළවෙනි සැරේම ලියන්න පුළුවන්. x සමානයි 55යි. ඇයි පුතේ x සමාන වෙන්නේ 55? මේකට මේක සමාන වෙන්නේ ඇයි? මේකට මේක සමාන වෙන හේතුව තමයි ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන ආපාතනය කරන කෝණ. එහෙම ලියන්න. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණ. එහෙම නැත්නම් ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කිරීම. ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කිරීම. තේරුම් ගන්න පුතේ ස්පර්ශක මගින් කේන්ද්‍රය මත කෝණ සමානව ආපාතනය කිරීම. මේක කොහොමද කරන්නේ? y වල ඇයි? දැන් මෙතන 90යි කියලා කියන්න ඕනනේ. කියන්න ඕන. පළමු පියවර තමයි RC. මෙතන B දීලා තියෙන්නේ. පොඩ්ඩකින් හදනවා මම OCB කෝණය සමානයි අංශ 90යි. හේතුව ස්පර්ශකය අර යට ලම්බයි. අර ලම්බවේ ස්පර්ශකය අරයට ලම්බයි. ඊළඟ පේජේ අපි ලියනවා පුතේ අංශක 55 ධන අංශක 90 ධන y සමානයි අංශක 180යි. अंश का बैलेंस पहा धन अंश का अनुव धन y समान अंश के कसिया सुवाई हेतु त्रिकोण का अभ्यंतर कोण द्रवाई वाला ये समान है कसिया सुई करनो बिंदुए पाई पाई नवे पाई दाहतरे कसिया तरिस पाई y वाला ये समान है अंश का तरिस पाई तरिस पाई में बुते अंश का 30 पाई अंशක 35. මේ විදිහට තමයි පුතා එතන ඉතුරු ගණන් තුන හදන්නේ. පස්වෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා අපි චුට්ටක් කතා කරමු. හොඳට විදියට චුට්ටක් කියන්නම්. ඔබ උගනාවෙන් වැඩ කරන දරුවන් මෙතන ඉන්නවා පොඩ දෙනෙක්. මේ නිසා පුතාට මම පොඩ්ඩක් පාර පෙන්නලා දුන්නා. ඔයා හදාගෙන ආවි කියලා මට හිතෙනවා. ඒ අභ්‍යාසයෙන් අපි කරමු. හෙටත් නමුත් ඉතින් ඔයා චුට්ටක් හදන්න පොඩි සපෝට් එකක් මම පස්වෙනි ගානට දෙන්න. මේවයි පස්වෙනි ගානේ කියන්නේ පුතේ අහගන්න පස්වෙනි ගානේ කියනවා මෙන්න වෘත්තය තියෙනවා මෙන්න බාහිර ලක්ෂයේ සිට ඇදී ස්පර්ශක දෙක දීලා තියෙනවා මෙන්න කේන්ද්‍රය දීලා තියෙනවා කේන්ද්‍රයේ සිට ඇදී අවයව දෙක දීලා තියෙනවා ඊළඟට මේ පාදෙට මේ පාදෙ සමාන බවක් කියනවා
ඉතින් මෙතන හරස් රේඛාවකුත් දීලා තියෙනවා. අපේ ගානවා පුතේ තොරතුරු ටික. රූපේ ඔක් කේන්ද්‍රය උත්තේ ඊසා ආර් ලක්ෂවලදී ඇදී ස්පර්ශිත UED පමුවේ QR සහ OP QR සහ OR QR සහ OR පිටින් සමාන වේ. PQ RS සමචතුරස්‍රයක් බව පෙන්නන. කොහොමද කරන්නේ? වෙනාගෙන පුතේ හොඳින් අවධානය දෙන්න. කොහොමද මෙයා සමචතුරස්‍රයක් කියලා කියන්නේ? මේ බලන්න පුතේ. ඔයා හොඳටම දන්නවනේ බාහිර ලක්ෂේෂණයන්ගේ ස්පර්ශක දිගින් සමාන නිසා මේ පාදෙට මේ පාදයේ සමාන. මේ පාදෙට මේ පාදයේ සමාන. ඒ වගේම පුතා දන්නවා මෙයාට මෙයා සමාන නම් මෙයාට කොහොමද සමානයි මේ වෘත්තය අවයව නිසා. එතකොට මෙයාට සමානයි මෙයාට සමානයි මේ හතර දෙනාම සමානයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා ඍජුකෝණික බව පෙන්නන. සමචතුරස්‍රයේ පාද හතර හරි. කොහොමද? ඉතින් දෙයනේ මේ තියෙන්නේ ස්පර්ශකයට අරේ ලබයි. ඒතර මේක 90 නම් මෙයත් 90යිනේ. එතකොට ඒ දෙන්න 90ක් වෙනකොට අර දෙන්නත් නිකම් 90 වෙනවා. උදාට ඒක ෂුවර් නැත්තම් ගන්න මේක සමදිපාද ත්‍රිකෝණයක් නේ. එතන මෙතන 45 මෙතන 45 මෙතන 45 මෙතන 45. එතකොට අභ්‍යන්තර කෝණ සියල්ල ඍජුකෝණික වල බැවින් මේක සමචතුරස්‍රයක් වෙනවා. පාද හතර කලින් සමාන කරලා දෙන්න. සියලු දෙනාටම එරුවන් සරණයි. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. අයිබෝවන්.